වස්සාන ධර්ම දේශනා හැම පවකටම ප්‍රධාන හේතුව බවට පත් වෙනවානේ මේ මත්වීම. මත් වුණාට පස්සේ ලැජ්ජාවක් කියලා එකක් එන්නේ නැහැ, බයක් කියලා එකක් එන්නේ නැහැ. ඒ නිසා තමයි බොහෝ දෙනෙක් ලැජ්ජ බය නැතුව කටයුතු කරන්නේ මේ මත්ද්‍රව්‍ය භාවිතා කරන අය අතරේ. ඒ වගේම තමයි පඤ්ඤාය දුබ්බලී කරණි, ප්‍රඥාව දුබල වෙනවා. යා යුතු මග මොකක්ද, නොයා යුතු මග මොකක්ද, යම් කිසි දෙයක ගැඹුරින් දකින්න ඕන ස්වභාවය හරියට පේන්නේ නැතුව යනවා. බලන්න බොන්න පුරුදු වෙච්ච මිනිස්සුන්ට පවුලක් ඉන්නවද කියන එකවත් මතක් වෙන්නේ නැහැ. මම දරුවෝ ඉන්න තාත්තා කෙනෙක්, මම දරුවෝ ඉන්න අම්මා කෙනෙක්, මම ස්වාමි පුරුෂයෙක්, මම ස්වාමි භාර්යාවක්, මේ එකක්වත් මතක් වෙන්නේ නැහැ. ඒ තරමටම ප්‍රඥාව දුර්වල වෙන හේතුවක් තමයි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම. එතකොට යම් කිසි කෙනෙක් මත්ද්‍රව්‍ය භාවිතා කරනවා නම්, ඒවාට ඇබ්බැහි වෙලා කටයුතු කරනවා නම්, ඒ කෙනාගේ ධනය රැකගන්න බෑ. දැන් මේ වගේ කාල සීමාවක අධික වේදනාවකට, අධික පීඩනයකට පත් වෙනවා ඒවාට පුරුදු වෙච්ච අයට. ඒ නිසා හොඳට මතක තියාගන්න, මේ මත්ද්‍රව්‍ය කියන්නේ හරියන එකක් නෙවෙයි. තමන්ගේ මනස විකෘති කරන, තමන්ව බිමටම ඇදලා වට්ටන, මහා කෝටිපතියෝ පල්ලෙහාටම පත් කරපු කාරණාවක්. ඒ නිසා ඒක ගැන හොඳ අවබෝධයක් ඇති කරගෙන මේ මතින් ඉවත් වෙන්න මහන්සි ගන්න. ඒ නිසා ඔබේ ධනය වෙනසෙන්න ප්‍රධාන හේතුව මේක. විශේෂයෙන් මේ කාල සීමාව තුල මේ දේට යොමු වෙන්න එපා. යොමු වුණොත් ඔබ ඉතිරි කරගෙන තියෙන ධනය දන්නේම නැතුව හිඳිලා නැති වෙලා යනවා. තව මාසයක් දෙකක් යනකොට කුසගින්නට බත් ටිකක් කාගන්න බැරි තත්වයකට පත් වෙන්න සිද්ධ වෙනවා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාවේ subscribers 50,000ක් සම්පූර්ණ වන මේ මොහොතේදී මෙම නාලිකාව ආරම්භයේ සිට අද දක්වා ලක්වැසි, ලෝවැසි සියලු දෙනා වෙත දහම් දෙසන්නට වැඩමකොට වදාළ ගරුතර මහා සංඝරත්නයටත් ලොව පුරා විසිරී පැතිරී සිටිනා වූ සදැහැති ශ්‍රාවක ඔබ සැමටත් වහවහාම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා. අද වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්පර දායකත්වයෙන් කටයුතු කළේ ඕස්ට්‍රේලියාවේ පදිංචි අතුල ඩී ජයවර්ධන මහත්මයා සහ සරෝජ් ගුණසේකර මහත්මයා යන පින්වත් දෙපළයි. එම පින්වත් දෙදෙනාගේ ප්‍රධාන අරමුණ වන්නේ අගෝස්තු මාස 12 වන දිනට යෙදෙන්නා වූ එම පින්වත් දෙදෙනාගේ ජන්මදින වෙනුවෙන් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය අතිපූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමානි ච භෝගානං අපාය මුඛානි නසේවති සුරාමේරය මජ්ජපමාදට්ඨානානු යෝගෝ කෝ ගහපති පුත්ත
භෝගානං අපාය මුක්ඛං විකාල විසික්ඛාචරියානුයෝගෝ භෝගානං අපාය මුක්ඛං සමජ්ජාභිචරණං භෝගානං අපාය මුක්ඛං ජොතප්පමාදට්ඨානානුයෝගෝ භෝගානං අපාය මුක්ඛං පාපමිත්තානුයෝගෝ භෝගානං අපාය මුක්ඛං ආලස්යානුයෝගෝ භෝගානං අපාය මුක්ඛං තී. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මේ උතුම් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙන එන සදැහැති දායකත්ව ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ ගම්පොළ අහස් වෙහෙර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන දායක ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සේවය කරන අතුල ඩී ජයවර්ධන මහත්මයාගේ එවැගේම සරෝජ් ගුණසේකර මහත්මයාගේ 2021 8 මාසේ 12 වන දිනට යෙදී තිබෙන ජන්මදිනයන් නිමිති කරගෙන එයත්න්ට නිදුක් නිරෝගී සුවපත්භාවය කායික මානසික සුවපත්භාවය ප්‍රාර්ථනා කරන්න. එවැගේම සුවහසක් පහන් සිත් ධර්මයෙන් නිවී සැනසීම සඳහා ලෝකේ පුරා දරුණු ලෙස ව්‍යාප්ත වන කොරෝනා රෝගී තත්ත්වය පහව ගොස් සියලු දෙනාටම යහපත උදා වේවා කියන උතුම් පැතුම ඇති කරගෙනයි මේ උතුම් ධර්ම දේශනාව අද සම්පූර්ණත්වයට පත් කරන්නේ. ඒ වගේම විශේෂයෙන් ඔබට නිරතුරුවම මෙබඳු අර්ථ සම්පන්න ජීවිත ගමන සුවපත් කරගන්න අන්තර්ජාලය හරහා මේ උතුම් ධම් දෙසුම් ශ්‍රවණය කරන්න ඉඩකඩ සලස්වා දෙන්නේ වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාවේ අපේ පින්වත් ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්වතුන්. ඉතින් අපි බොහෝම සතුටින් මේ වෙලාවේ විශේෂයෙන් ප්‍රථම කොට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ලෝකයාට හිතසුව පිණිස දහම් පැම් බෙදන වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාවට විශේෂයෙන් subscribe 50,000ක් සම්පූර්ණ වීම මේ වෙනකොට සිද්ධ වුණා. ඉතින් විශේෂයෙන් අපි ගයන් දුෂ්‍යන්ත මහත්මයාට ඒ වගේම මෙතෙක් කල මේ තත්වයට මේ YouTube නාලිකාව ගෙනීමේදී ඔබට ධර්මදේශනා පවත්වපු ගෞරවනීය මහා සංඝරත්නයට ඒ වගේම මේ ධර්මදේශනාවල සදැහැති දායකත්වයේ දරපු ඒ පින්වතුන්ටත් මේ ධර්මදේශනා බොහොම පැහැදිලිව ඔබ වෙත ගෙන ආ ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයේ පින්වතුන්ටත් ඒ වගේම වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්මයේ ශ්‍රවණය කරන්න උවමනාවෙන් පසුවන සියලු දෙනාටමත් අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මේ ධර්මානුශාසනාව ආරම්භ කරනවා. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ කාලයට ගැලපෙන කාලෝචිත වටිනා කාරණාවක් පිළිබඳව. ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට තෝරාගෙන සජ්ජායනා කළේ සිංහාලෝවාද සූත්‍රයේ අන්තර්ගත එක්තරා කොටසක්. බුදුරජාණන් වහන්සේ සිංහාල ගෘහපතියා ආමන්ත්‍රණය කරලා බොහෝම වටින කරුණු රැසක් සමාජය සුවපත් කරන්න එදාට විතරක් නෙවෙයි අදටත් ගැලපෙන අදට විතරක් නෙවෙයි හෙටටත් මනාව ගැලපෙන එදිනෙදා ජීවිත ගමන අර්ථ සම්පන්න කරගන්න හේතු වන වටිනා දේශනාවක් තමයි සිංහාලෝවාද සූත්‍රය කියලා කියන්නේ. බෞද්ධ වේවා අබෞද්ධ වේවා ඕනෑම කෙනෙක් තමන්ගේ දිවි ගමන සුවපත් කරගන්න නම් මේ දේශනාව
ශ්‍රවණය කිරීම අතිශයින් වැදගත් වෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා තමන්ගේ වස්තුව, තමන් උපයන ධනය, තමන්ගේ භෝගයන් විනාශ වෙන්න හේතු වන කාරණා 6ක් පිළිබඳව. අන්න ඒ කාරණා 6 පිළිබඳවයි මේ දේශනාව අපි සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. භෝගයන් විනාශ වීමට හේතු වන කාරණා දැනගන්න ඉස්සෙල්ලා අපි ධනය උපයන්න ඕන කොහොමද කියන එකත් ඉගෙන ගන්න අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ අපට කුමන හෝ ක්‍රමයකින් ධනය උපයන්න කියලා උගන්වලා නැහැ. ඉපය යුතු ක්‍රමවේදයක් උගන්වලා තියෙනවා. කොහොම හරි කියන එක නෙවෙයි, හරි ක්‍රමයකට ධනය උපයන්න ඕන විදිය බුදුහාමුදුරුවෝ පෙන්වුවා. අපි හැම කෙනෙක්ම ධනය උපයන්න ඕන තව කෙනෙකුට කරදරයක්, හිරිහැරයක්, ඒ වගේම අසාධාරණයක් සිද්ධ කරන්නේ නැතුව. උට්ඨාන විරියාදිගතා සේදා වක්කිත්තා බාහා බල පරචිතා ධම්මිකා ධම්ම ලද්ධා. උත්සාහයෙන් වීරයෙන් දෑත දෙපය වෙහෙසවල දහඩිය මුගුරු වගුරවල ධර්මානුකූලව සාධාරණ විදියට ධනෙ උපයන්න කියලායි බුදුහාමුදුරුවෝ පෙන්වුවේ. ඒකේ බොහොම වටින වචන තමයි ධම්මිකා ධම්ම ලද්ධා. ධර්මානුකූලව උපයන්න. මොකද උත්සාහය, වීරිය, දෑත දෙපය වෙහෙසීම, දහඩිය වැගිරීම මෙන්න මේව කරලා තමයි හොරු අනුන්ගේ දේවල් හොරකම් කරන්නේ. ඒ නිසා වැදගත්ම වචන තමයි ධම්මිකා ධම්ම ලද්ධා. මහන්සි වෙන්න ඕන, එය සාධාරණ වෙන්න ඕන. කාටවත් හිරිහැරයක්, කාටවත් කරදරයක් වෙන්න බෑ. සමාජයට බලපෑමක් එල්ල වෙන්න බෑ. අන්න එහෙම බොහොම පිරිසිදු විදියට තමයි ධනෙ උපයන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. අන්න ඒ විදියට උපයන ධනය අපි කොහොමද පරිභෝජනය කරන්නේ කියන එකත් බුදුහාමුදුරුවෝ පෙන්වුවා. බුදුහාමුදුරුවෝ නිර්වාණය සලසා ගැනීම පිණිස ධර්මය දේශනා කළාseම එදිනෙදා අපේ ජීවිත ගමන ආලෝකමත් කරන්න හේතු වන ආකාරයට ධර්මයේ දේශනා කරලා තියෙනවා. ඒකට හොඳම නිදර්ශන තමයි මුදල් කළමනාකරණය. බුදුහාමුදුරුවෝ අපිට හම්බ කරන්න උගන්වලා තියෙනවා කොයි විදියටද හම්බ කරන්න ඕන කියලා. ඒ වගේම තමයි හම්බ කරපු ධනය වියදම් කරන්න ඕන කොයි විදියටද කියන එකත් පෙන්වුවා. තමන්ට ලැබෙන වැටුප, තමන්ට ලැබෙන පඩිය කොටස් 4කට බෙදා ගන්න ඕන. ඒ වැටුප කොටස් 4කට බෙදලා බුදුහාමුදුරුවෝ දේශනා කළ ඒ කොටස් 4න් එක කොටසක් තමන්ගේ පරිභෝජනයට ගන්න. එදිනෙදා තමන්ගේ අත්‍යවශ්‍ය සේවයන් සඳහා, පරිභෝජනය සඳහා 4න් එකක් වෙන් කර ගන්න. ඊළඟට 4න් 2ක් අපි ආයෝජනය කරන්න ඕන. තමන්ට මුදල් ලැබෙන රැකියාව වෙන්න පුළුවන්, වෙළඳ ව්‍යාපාර කටයුතු වෙන්න පුළුවන්. ඒවායේ දියුණුව පිණිස කොටස් 2ක් වෙන් කරන්න ඕන, ආයෝජනය කරන්න ඕන. ඒ වගේම තමයි 4න් එක කොටසක් කරදරයක්, ආපදාවක් ඇතිවෙච්ච කාලයකදී ගැනීම සඳහා නිදන් කරන්න ඕන, තැම්පත් කරන්න ඕන. ඔන්න ඔය කාරණා පිළිබඳව අපි හොඳට අවධානය යොමු කරන්න ඕන. පරිභෝජනය, ආයෝජනය සහ සංරක්ෂණය. තමන්ගේ පඩියෙන් කොටසක් මේක සමානව බෙදෙන්න ඕනද නැත්නම් වැඩිපුර මේකට දාන්න ඕනද කියන එක නෙවෙයි. බුදුහාමුදුරුවෝ අපිට පෙන්නලා තියෙනවා තමන්ගේ වැටුපෙන් පරිභෝජනයට මුදලක් වෙන් කරන්න, ඒ වගේම ආයෝජනය සඳහා මුදලක් වෙන් කරන්න, සංරක්ෂණය කරන්න.
එතකොට මේකේ මූලිකම වමනාව තමයි පරිභෝජනය කිරීම. ඒ වගේම තමයි ඉදිරියට කරදරයක් නැතුව පවත්වාගෙන යාම සඳහා තමන්ගේ වෙළඳ ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීම සඳහා කොටසක් වෙන් කරන්න. ඒ වගේම කරදරයක් ඇති වෙච්ච කාලෙකදී ගන්න ඉතුරු කරන්න. මෙන්න මේ විදිහට තමයි අපිට ධනය වියදම් කරන්න කියලා බුදුහාමුදුරුවෝ පෙන්නලා තියෙන්නේ. අද අපේ සමාජයේ බොහෝ දෙනෙක් විවිධ දේවල් කියනවා. සමහරු කියනවා අනේ අපිට ඉතිරි කරන්න කොහෙද හොඳ වැටුපක්. අපිට එහෙම ලොකු වැටුපක් නැහැ. අපිට ඉතිරි කරන්න විදියක් නැහැ. හැබැයි හොඳට මතක තියාගන්න එහෙම කියන්නේ තමන් වියදම් කරන්න ඕන උපරිමයෙන් ඕන් නැති දේවල් වලට වියදම් කරාට පස්සේද. දැන් බලන්න පින්වත්නි, සමහරු ඉන්නවා තනිකරම තමන්ගේ වැටුප වෙන් කරන්නේ පරිභෝජනයට. එයා මොකක්ද කරලා තියෙන්නේ? හම්බෙන්න පඩියෙන් කරලා තියෙන හොඳට කාලා තියෙනවා, හොඳට බීලා තියෙනවා, හොඳට විනෝද වෙලා තියෙනවා. හැබැයි තමන්ගේ ව්‍යාපාර කටයුතු දියුණු කරන්න යම්කිසි ආයෝජනයක්, කරදරයක් ඇති වෙච්ච වෙලාවකදී ගැනීම සඳහා මුදල් සංරක්ෂණයක් එහෙම එකක් කරලා නැහැ. එයා සම්පූර්ණයෙන්ම මුදල වියදම් කරලා මොකද කරලා තියෙන්නේ? කාපු එකයි බීපු එකයි. අන්න ඒක කරනවා නම් ඒ කෙනාගේ ජීවිතය අසාර්ථක වෙනවා. දැන් විශේෂයෙන් මේ වර්තමානයේ වෙනකොට පැතිර යන වසංගත රෝගී තත්වය ඉදිරියේ අපි දන්නේ කොයි වගේ වෙලාවක රටක් වැහිලා යයිද කියන එක. දැන් මේ කාල සීමාව ආපදාවක් ඇති වෙච්ච කාල සීමාවක්. දැන් බලන්න පහුගිය කාල සීමාව තුල රට වහලා තිබ්බා. දැන් ලෝකයේ පිළිබඳව කල්පනා කරනකොට ලෝකයේ ආර්ථිකයට ලොකු බලපෑමක් එල්ල වෙලා තියෙනවා. රටේ ආර්ථිකයට ලොකු බලපෑමක් එල්ල වෙලා තියෙනවා. තමන්ගේ ගෙදරට ලොකු බලපෑමක් එල්ල වෙලා තියෙනවා. දැන් මේ වගේ වෙලාවක යම් කිසි සහනයක් හරි භුක්ති විඳිනවා නම් භුක්ති විඳින්නේ පුළුවන් කාලෙදි ඉතිරි කරපු ධනෙ. අද ගොඩාක් වෙලාවට බැංකුවල ඉතිරි වෙච්ච මුදල්, තැම්පත් කරපු මුදල් තමයි අපේ මිනිස්සු එළියට අරගෙන පරිභෝජනය කරන්නේ. එතකොට එහෙම කරන්න පුළුවන්කම ලැබුණේ අන්න අර ආයෝජනය අර ඉතිරිය කරපු අයට. ඒ ඉතිරිය කරපු නැති මිනිස්සු මේ වෙනකොට ලොකු පීඩනයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න, අපි ධනෙ වියදම් කරනකොට 4න් 1ක් පරිභෝජනයට ගන්න. ඒ වගේම තමයි 4න් 2ක් ව්‍යාපාර කටයුතු දියුණු කිරීමට ආයෝජනය කරන්න. 4න් 1ක් ආපදාවක් ආපු කාලෙදී ගන්න, ඉතිරි කරන්න, සංරක්ෂණය කරන්න. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ මුදල් කළමනාකරන න්‍යාය. මෙන්න මේ කාරණාව පිළිබඳව කල්පනා නොකොට කටයුතු කරන්න ගියොත් අපි ලොකු පරිහානියකට පත් වෙනවා. විශේෂයෙන් මේ කාල සීමාවේ අපි දන්නවා බොහෝ විට ඔබ බැංකුවල තැන්පත් කරපු මුදල් වලින් තමයි මේ වෙනකොට ජීවිතේ ගෙන යන්නේ. ගොඩාක් ව්‍යාපාර වැටිලා තියෙනවා, රැකියාවල් අහිමි වෙලා තියෙනවා. ඒක මේකේ ස්වභාවය. ඇසට නොපෙනෙන වෛරසයක් විසින් මුළු ලෝකයම අඩපණ කරපු මොහොතක්. එතකොට මේ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. දැන් අපි කල්පනා කරන්න ඕන කාරණා කිහිපයක් තියෙනවා. විශේෂයෙන් මේ කාල සීමාවේ. ඒ තමයි පෙර අපි වියදම් කරපු විදියට මේ කාල සීමාව තුල වියදම් කරනවා නම් අපි ප්‍රබල අගාධයකට වැඩි කල නොගොස් වැටෙනවා. මොකද හේතුව අපි මේ එළියට ගන්නේ අපි තැම්පත් කරපු ධනය. තැම්පත් කරපු ධනය අරගෙන අපි පරිභෝජනය කරනකොට ඒ පරිභෝජන විලාසය හරියට බුද්ධිමත්ව කළමනාකරණය කරන්න ඕන. අපි ඉස්සර හිටපු විදියට ඉන්න බෑ. අපි වෙනස් වෙන්න වෙනවා. අපි අර පිරිමැස්මින් කටයුතු කරන්න වෙනවා.
අපි මුදල් ඉතිරි කරන්න වෙනවා. මොකද අපි දන්නේ නැහැ තව කොච්චර කාලයක් මේ වසංගත තත්ත්වය පැතිරිලා යයිද කියලා. මොන වගේ තත්වයකට ලෝකයට මුහුණ පාන්න සිද්ධ වෙයිද කියන එක පිළිබඳව තවමත් ලෝකෙටම තියෙන අවිනිශ්චිත ස්වභාවය. ඒ නිසා ඉදිරියේදී අපි කොච්චර කාලයක් ජීවත් වෙනවද? ඒ ජීවත් වෙන කාල සීමාව තුළ සුවසේ වාසය කළ යුතුයි. හෙට මැරෙනවා නම් ඉතිරි කරලා වැඩක් නැහැ. මොකටද ඉතිරි කරන්නේ? කාටද ඉතිරි කරන්නේ කියලා කිව්වට කමක් නැහැ. හැබැයි හෙට මැරුන් නැත්තම් අපි මැරෙනකන් ජීවත් වෙන්න ඕන. මැරෙනකන් ජීවත් වෙන්න නම් අපි ඉතිරි කිරීම කියන එක කරන්න ඕන. අර පිරිමැස්ම කියන එක අපේ ජීවිතේ තියෙන්න ඕන. ඒ නිසා ඔබ මේ වෙනකොට තමන්ගේ පරිභෝජන සැලැස්මක් සකස් කරගන්න ඕන. හිතෙන විදියට වැඩ කරන්න එපා. හිතෙන දේවල් කරන්න යන්න එපා. තමන්ට ඕන කියලා හිතන දේවල් කොටස් 3කට බෙදා ගන්න. තමන්ට පුළුවන්කම තියෙනවා කොලයක් අරගෙන කොටස් 3කට වගු 3කට බෙදලා මේ වගු 3ට මාතෘකා 3ක් දාගන්න අත්‍යවශ්‍ය, අවශ්‍ය සහ අනවශ්‍ය කියලා. තමන්ට එක දේවල් ඕන කියලා හිතෙන්න පුළුවන්. එතකොට මේ හිතෙන දේ ගැන පොඩ්ඩක් ගැඹුරට කල්පනා කරන්න. මට මේ හිතිච්ච දේ ගෙදරට මට අත්‍යවශ්‍ය දෙයක්ද නැත්නම් අවශ්‍ය දෙයක්ද නැත්නම් අනවශ්‍ය දෙයක්ද? අත්‍යවශ්‍ය කියන්නේ පින්වත්නි ඒක නැතුව බෑ. ඒක ඕනමයි. අවශ්‍ය කියලා කියන්නේ නැති වුණත් මේ ටික යන්න පුළුවන්. අනවශ්‍ය කියලා කියන්නේ ඕනම නැහැ. එතකොට තමන්ට විවිධ හැඟීම් එන්න පුළුවන්. මේ දේ කරන්න ඕන, මේක ගන්න ඕන, අරක ගන්න ඕන කියලා විවිධ දේවල් ඔළුවට එන්න පුළුවන්. ඔළුවට ආපු පළියට ගන්න යන්න එපා මේ වෙලාවේ. අර කොටස් 3ට බෙදන්න. බෙදලා අත්‍යවශ්‍ය දේවල්, අවශ්‍ය දේවල් සහ අනවශ්‍ය දේවල් හැටියට බෙදලා අනවශ්‍ය දේ මේ වෙලාවේ අයින් කරලම දාන්න, අවශ්‍ය දේත් මේ වෙලාවේ අයින් කරලා දාන්න, අත්‍යවශ්‍ය දේ පමණක් මේ වෙලාවේදී ගන්න. අත්‍යවශ්‍ය දේට පමණක් වියදම් කරන්න. අන්න එහෙම වියදම් කරලා තමන් සුවසේ ප්‍රවේශමෙන් සෞඛ්‍යංශ විසින් දීලා තියෙන උපදෙස් වලට අනුගතව කටයුතු කරන්න. එහෙම නැති වුණොත් අපිට මහ විපතක් ඉදිරියේදී සිද්ධ වෙන බව නොඅනුමානයි. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ පින්වත්නි, මිනිසුන් උපයන ධනය අපි දන්නවා මිනිස්සු ගොඩාක් මහන්සි වෙනවා. මිනිස්සු ගොඩාක් මහන්සි වෙලා යම්කිසි මුදලක් උපයනවා. මේ උපයන මුදල ඇත්තටම මදිද නැත්තම් ඉතිරි කරගන්න බැරි තරමටම ඔබ අනවශ්‍ය දේවල් වලට වියදම් කරනවාද කියන එක ගැන කල්පනා කරන්න. යම්කිසි පුද්ගලයෙක් උපයන ධනය කිසිසේත්ම රැකගන්න පුළුවන්කමක් නැති ධනය එළියට විසි වෙලා යන, ධනය නාස්ති වෙලා යන දොරටු කිහිපයක් පිළිබඳව බුදුහාමුදුරුවෝ මේ සිංහාලෝවාද සූත්‍රයේදී පෙන්නනවා. එහෙම දොරටු 6ක් තියෙනවා. මේ දොරටු 6න් එකක් හරි අරගත්තොතින් පින්වත්නි, තමන් උපයන ධනය තමන්ටම නොදැනී මහ පරිමාණෙන් විනාශ වෙලා යනවා. කෝටිපතියොත් විනාශ වෙලා බිමටම ඇදගෙන වැටිලා තියෙනවා. මේ දොරවල් 6න් එක දොරක් හරි අරගත්තොත්. ඒ නිසා ඔබ මතක තබා ගන්න, මේ දොරටු 6 වස්තු වනසන දොරටු 6ක්. ඒ දොරවල් 6 නම් අරගන්න එපා. පළවෙනි දොරටුව තමයි සුරාමේරය මජ්ජපමා දට්ඨානානු යෝගෝ කෝ ගහපති පුත්ත භෝගානං අපාය මුඛං. තමන් උපයන ධනය විනාශ වෙලා යන අපාය මුඛයක්, විනාශ වීමේ දොරටුවක් තමයි මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහිව කටයුතු කිරීම. ඔබ මද්ද්‍රව්‍ය භාවිතා කරන්න පුරුදු වෙලා නම්, හැමදාම ඔබට බොන්න ඕන නම්,
අන්න ඒ මත්වෙන්න පුරුදු වෙච්ච ඔබේ ධනය ඔබට රැකගන්න පුළුවන්කමක් නැහැ. අද ගොඩක් වෙලාවට අපේ පිරිමි මහන්සි වෙනවා, හොඳ පඩියක් ගන්නවා. කොච්චර හොඳ පඩියක් ගත්තත් අතේ සතේ නැති වෙන්නේ, ධනය නැති වෙන්නේ මොන හේතුවක් නිසාද? මේ වස්තු වනසන මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා ඉන්න නිසා. යම් කිසි කෙනෙක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් එයාට භුක්ති විඳින්න ලැබෙන ආදීනව 6ක් ගැන බුදුහාමුදුරුවෝ පෙන්නවා. චකෝමේ ගහපති පුත්ත ආදීනව සුරාමේරේ මජ්ජපමා දට්ඨානානු යෝගේ. මත්ද්‍රව්‍ය භාවිතා කරන්න පුරුදු වෙච්ච, මතට ඇබ්බැහි වෙච්ච, ඒවා පිටුපස ලුහු බඳින මිනිසයාට ආදීනව 6ක් භුක්ති විඳින්න ලැබෙනවා. සන්දිට්ඨිකා ධනංජානි, ධනය විනාශ වෙලා යනවා. හිතාගන්න බැරි විදියට සල්ලි විනාශ වෙන්නේ. ඒ වගේම තමයි කලහප්ප වඩ්ඩනී, රණ්ඩු වැඩි වෙනවා. රෝගානං ආයතනං, තමන්ගේ ශරීරය ලෙඩවලට වාස භූමියක්, ආයතනයක් බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් බිව්වත් නැතත් ලෙඩ වෙනවා තමයි. හැබැයි බොන මිනිස්සයා, මත්ද්‍රව්‍ය භාවිතා කරන කෙනා රෝගී වන ප්‍රවණතාවය වැඩි. දැන් මේ වසංගත තත්ත්ව ඉදිරියේ වුණත් ඒ තත්ත්ව ඉදිරියේ ප්‍රතිශක්තිකරණයක් ශරීරය තුල ගොඩනගන්න අමාරු වෙනවා මත්ද්‍රව්‍ය නිතර භාවිතා කරන මිනිසෙක් නම්. ඒ නිසා මේ ලෙඩ දරා ගන්න බැරි අසාධ්‍ය තත්ත්වවලට පත්වෙන්න පුළුවන් හැකියාවක් ඇති වෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. අකිත්ති සංජනනී, බොන මිනිසයා පිළිබඳව සමාජයේ කතා කරන්නේ මහ පිළිකුල් විදියට. අපකීර්තියක් තමයි එයා පිළිබඳව සමාජයේ විහිදෙන්නේ. ඒ වගේම තමයි කෝපීන නිදංසනි, පවට තියෙන ලැජ්ජාව සහ බය එයාගේ නැති වෙලා යනවා. බලන්න, හැම වරදකටම හැම පවකටම ප්‍රධාන හේතුව බවට පත් වෙනවානේ මේ මත්වීම. මත් වුණාට පස්සේ ලැජ්ජාවක් කියලා එකක් එන්නේ නැහැ, බයක් කියලා එකක් එන්නේ නැහැ. ඒ නිසා තමයි බොහෝ දෙනෙක් ලැජ්ජ බය නැතුව කටයුතු කරන්නේ මේ මත්ද්‍රව්‍ය භාවිතා කරන අය අතරේ. ඒ වගේම තමයි පඤ්ඤාය දුබ්බලී කරණි, ප්‍රඥාව දුබල වෙනවා. යා යුතු මග මොකක්ද, නොයා යුතු මග මොකක්ද, යම් කිසි දෙයක ගැඹුරින් දකින්න ඕන ස්වභාවය හරියට පේන්නේ නැතුව යනවා. බලන්න, බොන්න පුරුදු වෙච්ච මිනිස්සුන්ට පවුලක් ඉන්නවද කියන එකවත් මතක් වෙන්නේ නැහැ. මම දරුවෝ ඉන්න තාත්තා කෙනෙක්, මම දරුවෝ ඉන්න අම්මා කෙනෙක්, මම ස්වාමි පුරුෂයෙක්, මම ස්වාමි භාර්යාවක්, මේ එකක්වත් මතක් වෙන්නේ නැහැ. ඒ තරමටම ප්‍රඥාව දුර්වල වෙන හේතුවක් තමයි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම. එතකොට යම් කිසි කෙනෙක් මත්ද්‍රව්‍ය භාවිතා කරනවා නම්, ඒවාට ඇබ්බැහි වෙලා කටයුතු කරනවා නම්, ඒ කෙනාගේ ධනය රැකගන්න බෑ. දැන් මේ වගේ කාල සීමාවක අධික වේදනාවකට, අධික පීඩනයකට පත් වෙන්න වෙනවා ඒවාට පුරුදු වෙච්ච අයට. ඒ නිසා හොඳට මතක තියාගන්න, මේ මත්ද්‍රව්‍ය කියන්නේ හරියන එකක් නෙවෙයි. තමන්ගේ මනස විකෘති කරන, තමන්ව බිමටම ඇදලා වට්ටන, මහා කෝටිපතියෝ පල්ලෙහාටම පත් කරපු කාරණාවක්. ඒ නිසා ඒක ගැන හොඳ අවබෝධයක් ඇති කරගෙන මේ මතින් ඉවත් වෙන්න මහන්සි ගන්න. ඒ නිසා ඔබේ ධනය වෙනසෙන්න ප්‍රධාන හේතුවක් මේක. විශේෂයෙන් මේ කාල සීමාව තුල මේ දෙයට යොමු වෙන්න එපා. යොමු වුණොත් ඔබ ඉතිරි කරගෙන තියෙන ධනය දන්නේම නැතුව හිඳිලා නැති වෙලා යනවා. තව මාසයක් දෙකක් යනකොට කුසගින්නට බත් ටිකක් කාගන්න බැරි තත්වයකට පත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ ගැන හොඳට මතක තියාගන්න ඕන. ඔය පළවෙනි කාරණාව, භෝග විනාශ වෙන්න බලපාන පළවෙනි කාරණය. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා විකාල විසිකාචරියානුයෝගෝ භෝගානං අපාය මුඛං. මොකද්ද පින්වත්නි විකාල විසිකාචරියානුයෝගය කියලා කියන්නේ?
අවේලාවේ වීතිවල සංචාරය කරන්න පුරුදු වීම. අවේලාවේ පාරවල් වල යන එක. අවේලාව කියලා කියන්නේ විශේෂයෙන් රාත්‍රී කාල සීමාව. ඔබ රැට අවේලාවේ පාරට බහැලා පාරේ ඉන්න හදනවා නම් අන්න ඒ කෙනාට මහා විපතක් මහා විනාශයක් ඒ කෙනාගේ වස්තුන් විනාශ වෙලා යන ස්වභාවයක් ඇති වෙනවා. මොකද පින්වත්නි ඔය රාත්‍රී කාලය කියලා කියන්නේ දුරාචාරය අතිශයින් විවෘත වන කාල සීමාවක්. රාත්‍රී සමාජ ශාලා දැන් ඒ වගේ දේවල් වලට යන මිනිස්සු සමහරක් විට බලන්න පින්වත්නි දවසකට එක රැයකට ලක්ෂ 30 40 විනාශ කරන මිනිස්සු ඉන්නෝනේ. අවේලාවේ පාරට බැස්සහම මොකද වෙන්නේ? අත්තාපිස්ස අගුත්තෝ අරක්ඛිතෝ හෝති කියලා කිව්වා. තමන්ටත් රැකවරණයක් නැහැ. රැයට පාර යනකොට තමන් පිළිබඳව ආරක්ෂාවක් නැහැ. සමහර විට තමන් ධනය තියාගෙන ඉන්නවා නම් රත්තරන් මාලයක් හරි දාගෙන ඉන්නවා නම් තමන්ට රැකවරණයක් නැහැ. ඒ වගේම පුත්තදාරෝ පිස්ස අගුත්තෝ අරක්ඛිතෝ හෝති. ගෙදර ගෘහමූලිකයා රැයට එළියේ ඉන්නකොට ගෙදර මිනිස්සුන්ට ආරක්ෂාවකුත් නැහැ. ඒ වගේම තමයි සාපතේයම් පිස්ස අගුත්තං අරක්ඛිතං හෝති. තමන්ගේ වස්තුවට ආරක්ෂාවකුත් නැහැ. සංකියෝච හෝති පාපකේසු ඨානේසු. සැකසහිත පුද්ගලෙක් බවට පත් වෙනවා. අභූත වචනංච තස්මින් රූහති. ඒ වගේම නොකල වැරදි පිළිබඳව තමන්ට අහන්න ලැබෙන්න පුළුවන්. සමහරකට ඔබ ගිහිල්ලා තියෙන්නේ හොඳ කටයුත්තකට වෙන්න පුළුවන්. නමුත් රැට පාරේ ඉන්නවා දැක්ක ගමන්ම හිතන්නේ මිනිස්සු මේකේන වැරදි වැඩකට තමයි මේ රැයට ඇවිල්ලා තියෙන්නේ. බහූනංච දුක්ඛ ධම්මානං පුරක්ඛතෝ හෝති. බොහෝ දුක්ඛයන්ට මුහුණ පාන්න සිද්ධ වෙනවා අවේලාවේ පාරවල් ගානේ හැසිරෙන්න ගියොත්. ඒ නිසා තමන්ගේ වස්තුව සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න පුළුවන් අවේලාවේ එළියට බැහැලා විවිධ තැන්වලට යන්න පුරුදු වෙලා ඉන්නවා නම් ඒව වහාම නවත්තන්න. ඊළඟට පෙන්නනවා සමජ්ජාභි චරණය. සමජ්ජාභි චරණය කියලා කියන්නේ සමහර මිනිස්සු ඉන්නවා ඒ අයට නිතරම නැටුම්, ගැයුම්, වැයුම් මේවා බලන්න යන්න ඕන. විනෝද වෙන්න. ඒ වගේ දේවල් වලට ලොකු වමනාවක් තියන අය ඉන්නවා. දැන් අපේ සමාජයේ සමහර අය ඉන්නවා එන චිත්‍රපටිය අලුතෙන්ම ගිහිල්ලා බලන්න ඕන. ඒ විදිහට කොහෙද නැටුම් තියෙන්නේ, කොහෙද චිත්‍රපටි තියෙන්නේ, කොහෙද වාදනය තියෙන්නේ, කොහෙද ගායනය තියෙන්නේ කියලා නිතරම සංගීත සංදර්ශන වලටයි ඔය රාත්‍රී සමාජ ශාලා වලටයි ඒ වගේ දේවල් වලට රිංගන්න ගියොත් ඒවා පිටුපස ලුහු බඳින්න ගියොත් මුදල් ධනය විනාශ වෙනවා. Tamanටත් තේරෙන්නේ නැතුවම. අන්න ඒ නිසා මතක තියාගන්න පින්වත්නි, දැන් ඒ ආසාවල් පාලනය කරන්න වෙනවා. සමහරකට ඉස්සර ගියා වෙන්න පුළුවන් අලුතෙන් චිත්‍රපටියක් ආපු ගමන් යනවා ගිහිල්ලා බලන්න. දැන් ඒ විදියට කරන්න බෑ. මොකද අපි මේ ඉතිරි කරගත්ත මුදලින් තමයි යැපෙන්නේ. එතකොට බොහොම ප්‍රවේශම් වෙන්න ඕන. කොහොමත් ඒ වගේ දේවල් වලට නිතර යොමු වෙච්ච අය, ඇබ්බැහි වෙච්ච මිනිස්සු ධනෙ රැකගෙන නැහැ. ඒව ඔක්කොම විනාශ කරගෙන තියෙනවා. ඊළඟට පෙන්නනවා ජුතප්ප මාදස්ස චකෝමේ ගහපති පුත්ත ආදීනව ජුතප්ප මාදට්ඨානානු යෝගේ. සූදු ක්‍රීඩාවෙහි යෙදෙන්න ගියොත් සමහරු යනවනේ සූදු ක්‍රීඩාවල යෙදෙන්න. සූදුවට ඇබ්බැහි වෙලා කටයුතු කළොත් මොකද වෙන්නේ? Taman දින්නොත් තවත් තරහකාරයෝ ටිකක් හැදෙනවා. පිට කෙනෙක් දින්නොත් Tamanට තරහක් ඇති වෙනවා. ඒ වගේම තමයි ධනෙ විනාශ වෙලා යනවා. දැන් ඔය විවිධ ධනෙ වනසන ලක්ෂ ගණනින් කෝටි ගණනින් ධනෙ විනාශ වෙන්න ඔට්ටු අල්ලන සූදු කෙලින විවිධ දේවල් මේ සමාජයේ තියෙනවනේ. ඒවාට ගියාට පස්සේ මොකද වෙන්නේ? සමහරක් විට එක දවසක් දින්න වෙන්න පුළුවන්. ඒක දිනපු ගමන්ම මේ මිනිස්සයා මෝඩ වෙනවා හැමදාම මට ජයග්‍රහණය හම්බෙයි කියලා. ඊට පස්සේ අද ලක්ෂයක් වියදම් කරලා සූදු ක්‍රීඩාව කළා නම්
අඩුම ගානේ අපි හිතමු ලක්ෂ 2ක් හම්බුණා කියලා. ඊළඟ සැරේ යා ලක්ෂ 4ක් දාලා සෙල්ලම් කරනවා. Tamanට හම්බෙච්ච ටිකත් ඔක්කොම ටික විනාශ වෙලා යනවා. ඒ නිසා සූදු කෙලින්න ගියපු මිනිස්සු ගොඩ ගිහිල්ලා නැහැ පින්වත්නි. සම්පූර්ණයෙන්ම විනාශයට ඇද දමන දෙයක්. මේවා මහා ලොකු තෘප්තිමත් දේවල් කියලා හිත හිතා දුවන සමාජයක මිනිස්සු කවදාකවත් සාර්ථකත්වයටපත් වෙන්නේ නැහැ. ඒ නිසා සූදු අත්හැරලා දාන්න. ඊළඟට බුදුහාමුදුරු පෙන්නනවා පාප මිත්‍ර සේවනය. යම්කිසි කෙනෙක් ආශ්‍රය කරන්නේ පෞකාර නරක මිතුරුණන්. අන්න ඒ වගේ පෞකාර යාළුව ආශ්‍රය කරන තරමටම විනාශය වැඩි. මොකද එයා ඇදගෙන යනවා. අද ගෙදරද ඉන්නේ යන් අපි අද ටිකක් ගිහිල්ලා බොමු, පාටියක් දාමු, අහවල් තැනට යමු, සූදු කෙලින්න යමු. මේ ඔක්කොම වැරදි පාරවල් වලට එක්කරගෙන ගෙනහිල්ලා වැරදි පාරවල් වලට යොමු කරවලා මිනි මරන්න, හොරකම් කරන්න, කාමයන් වරදව හැසිරෙන්න, බොරු කියන්න, මද්ද්‍රව්‍ය භාවිත කරන්න, මෙන්න මේ වගේ දේවල් වලට යොමු කරනවා. ඒ වගේ දේවල් වලට යොමු වෙච්ච තැන මොකද වෙන්නේ? ධනෙ විනාශ වෙනවා. සමහර පෞකාර යාළුවෝ ආශ්‍රය කළාම බලන්න පින්වත්නි සම්පූර්ණයෙන්ම ධනෙ ඉවරයි. දරුවන්ට උගන්වන්න තියෙනවා, දරුවන්ගේ අනාගතය සකස් කරන්න තියෙනවා, ඔවුන්ගේ කටයුතු බොහෝමයක් තියෙද්දී අර පෞකාර මිතුරු ඇවිල්ලා කියනවා අපි යන් අද ගිහිල්ලා බොමු. අද ඔයා ගානේ තමයි බොන්නේ. මෙහෙම කිව්වහම ඒ වගේ පෞකාර යාළුවෝ නම් ආශ්‍රය කරන්නේ කොහොමද පින්වත්නි ධනෙ රැකගන්නේ? කොහොමද තමන්ගේ දියුණුව සකස් කරගන්නේ? ඒ නිසා පෞකාර මිතුරු ආශ්‍රය කිරීම තමන්ගේ භෝගයන්, තමන්ගේ වස්තුන් විනාශ වෙන්න ප්‍රධාන හේතුවක් හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඊළඟට පින්වත්නි ආලස්‍යානුയോഗෝ භෝගානං අපාය මුඛං. කම්මැලිකම, නිදනසුළු ගතිය, උත්සාහයක්, වීරයක් නැති මිනිස්සයාගේ ධනෙ විනාශ වෙලා යනවා. ඒ කෙනාගේ ආකල්පය තුල තියෙන්නේ මහ කම්මැලි ගති. එයා හිතනවා කම්මැලිකාරයාගේ ලක්ෂණ ඔබත් කල්පනා කරලා බලන ඔබත් අලස කෙනෙක්ද? මෙන්න මේ වගේ හිතනවා නම් විවිධ අවස්ථාවලදී ඔබ හරි කම්මැලි. ඔබට දියුණුව ලබන්න අමාරුයි. අති සීතන්ති කම්මන් නකරෝති. සීතල දවසක් නම් අද සීතලයි කියලා වැඩ කරන එක නවත්තනවා. අති උන්හන්ති කම්මන් නකරෝති. රස්නි වැඩි වගේ නම් අද රස්නි වැඩි, දැන් රස්නි වැඩි කියලා වැඩ කරන එක නවත්තනවා. ඊළඟට උදේ පාන්දර කියලා මේ පාන්දර වැඩි කියලා වැඩ කරන එක නවත්තනවා. හවස් වෙනකොට දැන් හවස වැඩි කියලා වැඩ කරන එක නවත්තනවා. කුසගින්නක් ආවහම දැන් නම් වැඩ කරන්න බෑ කුසගිනී කියලා වැඩ නවත්තනවා. කුසගින්නට කැම ටික කාලා ආවට පස්සේ දැන් බඩ පිරিলা තියෙන්නේ කියලා වැඩ කරන්න බැරි වෙනවා. ගමනක් යන්න තියෙනවා නම් අපේ මිනිස්සු හෙට ගමනක් යන්න තියෙනවා කියලා අද නිවාඩු දානවා. ගමන ගිහිල්ලාවිල් අපේ මිනිස්සු ගමනක් ගිහිල්ලා ආවේ මහන්සි කියලා වැඩ කරන එක නවත්තනවා. මෙන්න මේ ලක්ෂණ වලින් ඔබ යුක්තයි නම් ඔබට දියුණුවක් ලබන්න ලේසි නෑ. ඔබට භෝගයන් ආරක්ෂා කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. ඔබේ භෝග විනාශ වෙලා යනවා, වස්තුව විනාශ වෙලා යනවා, ධනය විනාශ වෙලා යනවා. මං හිතන්නේ අපේ රටේ බහුතරයකට තියෙන ප්‍රශ්න මෙන්න මේවා. අපේ රට අද මේ වෙනකොට බොහොම ලස්සන තැනකට ගේන්න තිබ්බ පින්වත්නි මේ දුරාචාරී ගමන නවත්තනවා. දුරාචාරයට ඇබ්බැහි වෙලා සදාචාරයේ පැත්තකට වීසි කරලා දාලා පංච දුෂ්චරිතයට ගැතිකම් කර කර දුවන සමාජයක් බිහි වෙච්ච නිසා තමයි දුප්පත් මිනිස්සු වැඩි වෙන්නේ. දුප්පත් මිනිස්සු වැඩි වෙනකොට මොකද වෙන්නේ? හොරු වැඩි වෙනවා. අවි ආයුධ ඊළඟට පාතාල මේ ඔක්කොම මතුවෙන්නේ නිසා. ඒ නිසා මේ දුරාචාරය තමයි ප්‍රධානම හේතුව. මේ දුරාචාරය අයින් කරගන්න අපි මහන්සි ගන්න ඕන. සමාජයේ දුරාචාරය ගැන ඒ සමාජයම මේකෙන් පිරිසිදු කරන්න පුළුවන් වෙයි කියන එක බොහොම අපහසු කාර්යයක්. හැබැයි තම තමන්ගේ ගෙවල් ගැන හිතලා තමන්ගේ ගෙදර පිරිසිදු ගෙයක් බවට පත් කරගන්න. මෙන්න මේ ධනය විනාශ වන දොරටු ටික විවෘත කරන්න එපා. ගෙදර ඉන්න පවුලේ සමාජිකයෝ ටික හොඳට මතක තියාගන්න. අම්මා තාත්තා දුව පුතා
මේ හැමෝම කල්පනා කරන්න ඕන අපි මත්ද්‍රව්‍ය භාවිතා කරන්න ගත්තොත් අපේ ධනෙ විනාශ වෙනවා. අපි අවේලාවේ වීදිවල සංචාර කරන්න ගියොත් විවිධ දේවල් පිටුපස ලුහු බැඳොත් අපේ ධනෙ විනාශ වෙනවා. අපි නැටුම් ගෙයුම් වැයුම් බලබලා අතිශයින් ඕනවට එහා ගිහිලා ඒවයේ කටයුතු කරනවා නම් ධනෙ විනාශ වෙනවා. අපි සූදුව පස්සේ ගියොත් අපේ සල්ලි විනාශ වෙනවා. පෞකාර මිතුරු ආශ්‍රය කළොත් අපේ ධනෙ විනාශ වෙනවා. අපි කම්මැලි වුණොත් අපේ ධනෙ විනාශ වෙනවා කියලා මේ ගැන හොඳට කල්පනා කරලා මේ දොරටු විවෘත කරගන්න එපා. මේ දොරටු විවෘත කරගන්නේ නැතුව මේ දොරටු ටික වහගන්න. වහලා තමන්ගේ ධනය ආරක්ෂා කරගන්න. දන් දෙන්න. අන් අයට හිතසුව පිණිස කටයුතු කරන්න. අපෙන් වෙන්න ඕන යුතුයකම් තියෙනවා. ඒ යුතුයකම් ටික ඉටු කරන්න. බුදුහාමුදුර අපෙන් වෙන්න ඕන යුතුයකම් ඉගැන්නුවා අපිට. අතිති බලි, ගෙදරට එන ආගන්තුකයන්ට සලකන්න ඕන. ඥාති බලි, තමන්ගේ ඥාතීන්ට සත්කාර සැලකිලි සිද්ධ කරන්න ඕන. ඔවුන්ගේ දුකේදී සැපේදී ඔවුන් සමග සිටින්න ඕන. ඒ වගේම රාජබලි, රජයට ගෙවිය යුතු බදු මුදල් ගෙවිය යුතුයි. මේ බුදුහාමුදුරන්ගේ දේශනාව. පුබ්බ පේත බලි, තමන් නමින් මියගිය ඥාති සමූහයා සිහිපත් කරමින් ඔවුන්ට පුණ්‍යානුමෝදනා කළ යුතුයි. දේවතා බලි, සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ට පුණ්‍යානුමෝදනා කළ යුතුයි. හොඳ වැඩවල යෙදෙන්න ඕන. මෙන්න මේ සදාචාර සම්පන්න මාර්ගයක් අනුගමනය කරනවා නම් අපට ශක්තිමත් ඉදිරියට යන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි, විශේෂයෙන් මේ කාල සීමාව තුලදී ඔබ ඔබේ මුදල් හොඳට කළමනාකරණය කරගන්න. දැන් මේ වෙනකොට අපි මහන්සි වෙන්න කියලා කියන්න බෑ. රස්සාවක් හොයාගන්න කියලා කියන්න බෑ. රැකියාව රැකගන්න කියලා සමහරක් විට කියාගන්න බෑ. මොකද බොහෝ තැන් ආර්ථිකය බිඳ වැටුණු තැන් බවට පත් වෙනවා. ඒ ආයතනවල ප්‍රධානීන්ට සේවකයෝ බහුතරයක් තියාගෙන පඩිනඩි ගෙවා ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. එතකොට ඔබට ඔබේ රැකියාව අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා තියෙන මුදල ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න. මේ වෙලාවේදී අපි අන් අයට උපකාර කරන්න, සරණ වෙන්නත් උනන්දු වෙන්න ඕන. සමහරකට තමන්ගේ අල්ලපු ගෙදර උදවිය නිරෝධායනයට ලක් කරලා ඉන්නව වෙන්න පුළුවන්. සමහරක් විට මේ වසංගත තත්වයට ගොදුරු වෙලා ප්‍රතිකාර ලබනව වෙන්න පුළුවන්. ඔවුන්ගේ අතේ මුදල් තියනව වෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. මේ වෙලාවේ මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔවුන්ට උදව් උපකාර කළ යුතුයි. අන් අය ගැන හිතන්න, ඔවුන් දිහා බලන්න. එහෙම කියලා ළඟට ගිහිල්ලා ඒවා ලබා දෙන්න අවශ්‍ය නැහැ. සෞඛ්‍ය අංශ විසින් දීලා තියෙන උපදෙස් වලට අනුව අනිත් කෙනා ගැන කල්පනා කරන්න, ඔවුන් ගැන හොයලා බලන්න. තනියමම ජීවත් වෙන්න උත්සාහ කරන්න එපා. මේ වෙලාවේ අපි හැමෝම ජනතාව එකට එකතු වෙලා කටයුතු කරන්න ඕන වෙලාවක්. ඒ නිසා පින්වත්නි, අපි හැම කෙනෙක්ම මේ මුදල් හොඳට කළමනාකරණය කරන්න ඕන. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ මුදල් විනාශ වෙන්න තවත් හේතු ගණනාවක්. ඔය පරාභව සූත්‍රය වගේ සූත්‍ර දේශනාවලදී තාම හොඳින් මේ කාරණා පැහැදිලි කරලා දීලා තියෙනවා. යම්කිසි ගෙදරක මුදල් පරිපාලනයේ බාර දිය යුත්තේ ස්වාමි පුරුෂයාටද ස්වාමි දියණියටද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේකට බුදුහාමුදුරුවෝ හොඳ උත්තරයක් දුන්නා. ඒ උත්තරය තමයි ගෙදර මුදල් කළමනාකරණය ලබා දිය යුත්තේ මුදල් රකින්න කෙනෙක්. එතකොට ස්වාමි පුරුෂයා මුදල් රකින්නවා නම්, ස්වාමි පුරුෂයා පරදාර සේවනෙහි යෙදෙන්නේ නැත්තම්, දුරාචාරය යන්නේ නැත්තම්, ස්වාමි පුරුෂයා හොඳ කළමනාකරණයක් මුදල් සම්බන්ධයෙන් කරන්න පුළුවන් නම් ඒ කෙනා අතේ මුදල් කළමනාකරණය තිබ්බට කිසිම වරදක් නැහැ. ස්වාමි පුරුෂයා මුදල් කළමනාකරණය හරියට කරන්න දන්නේ නැත්තම්, එයා දුරාචාරී දේවල් වලට යොමු වෙනවා නම් ඒ ගෙදර මුදල් කළමනාකරණය අනිවාර්යයෙන්ම බාර දිය යුතු වෙන්නේ ස්වාමි දියණියටයි. යම් කිසි ගෙදරක ස්වාමි දියණිය දුරාචාරයේ යෙදෙනවා නම්, පරපුරුෂ සේවනෙහි යෙදෙනවා නම්, එවැනි ස්වාමි දියණියකට මුදල් කළමනාකරණය නොදිය යුතුයි. මුදල් කළමනාකරණය කරන කෙනා පවුලේ නිවැරදිව එය කරන කෙනෙක් වෙන්න ඕන. එහෙම නැති වුණොත්
ඒ මුදල් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. ඒ වගේම තමයි අපේ ධනය, අපේ වස්තුන් අපිට ආරක්ෂා කරන්න බැරි වෙන්න තවත් හේතු කිහිපයක් ගැන බුදුහාමුදුරුවෝ පෙන්වුවා. එකක් තමයි දෙයක් අහිමි වෙනකොට පින්වත්නි අපේ බුදුහාමුදුරුවෝ පෙන්වුවා ඒ දේ අහිමි වෙන්න හේතුව මොකක්ද කියලා හොයන්න. යමක් අහිමි වුණා නම් ඒ දේ අහිමි වුණේ ඇයි කියලා හොයන්න. කඩේට එන පාරිභෝගිකයා එන එක නැවතුණා නම් මුදලාලි කල්පනා කරන්න ඕනේ ඇයි මගේ කඩේට පාරිභෝගිකයෝ එන්නේ නැත්තේ? මොකක්ද හේතුව? ඒ අහිමි වීම සිදු වෙනකොට අහිමි වෙන්න හේතුව හොයන්න ඕන. රැකියාවකට යනකොට, සම්මුඛ පරීක්ෂණයකට යනකොට ඔබව ප්‍රතික්ෂේප වුණා නම් ඔබ ප්‍රතික්ෂේප වෙන්න හේතුව මොකක්ද කියලා හොයාගන්න ඕන. තමන්ට දෙයක් අහිමි වුණාට පස්සේ ඒ දේ අහිමි වෙන්න හේතුව මොකක්ද කියන එක සෙවීම නැවත නැවත අහිමි වීම වළක්වා ගන්න ලොකු ශක්තියක් බවට පත් වෙනවා. කඩේ මුදලාලි හිතන්නේ නැත්තම් පාරිභෝගිකයෝ ඇයි මේ එන එක නැවතුනේ කියලා එයාට තව තවත් ඉදිරියට වෙන්නේ මොකද? එයා වරද හදාගන්නේ නැහැ. හදාගන්නේ නැති නිසා සිද්ධ වෙන්නේ මොකක්ද? හැමදාම අහිමි වීමම තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අහිමි වුණොත් යමක් අහිමි වෙන්න හේතුව හොයන්න. හේතුව හොයලා හේතුවට පිළියමක් යොදන්න. හේතුවට පිළියමක් යෙදුවොත් නැවත හිමිවීමක් ලබා ගන්න පුළුවන්. අහිමි වීමට හේතු හොයන්න නැතුව හිටියොත් ඒ හේතු හොයන්නේ නැති තාක්කල් තව තවත් අහිමි වීම තමයි සිද්ධ වෙන්නේ. ඊළඟට පෙන්නවා යමක් දි รา පත් වෙනවා නම් දිරනකොට ඒ දේ ප්‍රතිසංස්කරණය කරන්න. අලුත් වැඩියා කරන්න. එක දිගටම යන්ත්‍ර සූත්‍ර වෙන්න පුළුවන්. සමහර අය ඒවයින් වැඩ ගන්නවා, ඒව ගැන හොයන්නේ නැහැ. දැන් වාහනයක් උනත් ගත්තාම ඒ වාහනේ සර්විස් කරන්න ඕන වෙලාවට ඒ කටයුත්ත කරන්න ඕන. වැඩ අරගත්තොත් එක දිගට එය අලුත් වැඩියා කළ යුතු කාලය පමා කළොත් දිරනකොට ඒක පිළිසකර කරන්න ඔබ පෙළඹෙන්නේ නැත්නම් ඔබට මහා විනාශයක් සිද්ධ වෙනවා. මහා ධනහානියක් සිද්ධ වෙනවා. අපේ සමහර උදවිය වැඩ ගන්නවා, හැබැයි ඒ යන්ත්‍ර සූත්‍ර පවා අලුත් වැඩියා කරන්නේ නැහැ. ඒවෙන් එක දිගට වැඩ ගන්නවා, අන්තිමේදී වැඩ කරගන්න බැරි තැනටම පත් වෙනවා. බුදුහාමුදුර අපිට දේශනා කළේ දි รา පත් වන දේවල් ප්‍රතිසංස්කරණය කරන්න. අලුත් වැඩියා කරන්න. අලුත් වැඩියා කරලා පාවිච්චි කරන්න. ඒ වගේම තමයි අර පිරිමැස්මින් මුදල් ධනය භාවිතා කරන්න. ඒත් එක්කම තමන්ට පුළුවන් පින්වත්නි මේ වෙලාවේ තමන්ගේ ධනය ආරක්ෂා කර ගැනීමට යම්කිසි වැඩපිළිවෙලක් සකස් කරගන්න. ඒ වැඩපිළිවෙලට අනුව තමන්ට පුළුවන් තමන් මුදල් ගෙවලා මිනිස්සුන්ගෙන් ගන්න වැඩේ තමන්ට කරන්න පුළුවන් වැඩක් නම් තමන් විසින් ඒක කරන්න. දැන් සමහර අය ඉන්න වත්ත සුද්ධ කරන එකට වෙන කෙනෙකුට බාර දෙනවා. තමන්ට පුළුවන් ඒකට කාලයක් වෙන් කරලා කරගන්න. gedara වගාවක් සකස් කරගන්න. තමන්ගේ වැඩ තමන් විසින් කරන්න. ඒ නිසා මේ වෙලාවේදී අපි අර පිරිමැස්මෙන් කටයුතු කරන්න ඕන. ඒ වගේම තමයි අප්පභෝගෝ මහා තණ්හෝ කත්තිය ජායතේ කුලේ සෝච රජ්ජම් පත්තේති තම්පරා භවතෝ මුඛං කියලා දේශනා කළා. අපි අපේ පඩියට අනුව ඕන ජීවිතය ගෙවන්න. ඒක පෝෂණය කරන්න, දියුණු කරන්න අපි මහන්සි ගන්න ඕන. අප්පභෝගෝ මහා තණ්හෝ තියෙන්නේ පොඩ්ඩයි. හැබැයි මහා තණ්හාවකින් මහා ලොකු තත්ත්ව ප්‍රාර්ථනා කරන එකනත් විනාශ වෙලා යනවා. මාසෙට හම්බෙන්නේ පඩිය 45000 නම් ඒ කියන ලක්ෂ ගාණක් හම්බෙන කෙනෙකුගේ විදියට වියදම් කරන්න ගියොත් ඒ කෙනාගේ ආකල්පෙ තියෙනවා නම් මම කෝටිපතියෙක් වගේ කියලා ඒ කෙනා විනාශ වෙලා යනවා. ඒ නිසා කෝටිපතියෙක් වෙච්ච දාට කෝටිපතියෙක්ගේ විදියට හිටියට කමක් නැහැ. හැබැයි පින්වත්නි තමන්ට ලැබෙන වැටුපත් එක්ක තමන් ගැලපෙන තාලෙට ඉන ලෝකෙට ඕන විදියට නෙවෙයි, තමන් උපයන ධනයට ගැලපෙන විදියට.
හැම වෙලාවෙම Tamanට පුළුවන් තරමට වඩා ටිකක් අඩුවෙන් ජීවත් වෙන්න. එතකොට Tamanට පුළුවන්කම තියෙනවා ණයත් නැතුව, බයත් නැතුව, වංචා කරන්න නැතුව, දූෂිත වැඩ කරන්න නැතුව ලස්සනට ධර්මානුකූලව ජීවත් වෙලා කිසිම පීඩනයකින් තොරව ඇස් දෙක පියාගන්න. අද වැරදි වැඩ කළා වගේ නෙවෙයි හෙට පින්වත්නි මහා විඳවීම් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. අපි ළඟට සමහර වයෝවෘද්ධ උදවිය ඇවිල්ලා අඬ අඬ කියනවා. සමහරකට ඒ කාලේ කරපු වැරදි. ඒ නිසා මතක තියාගන්න අද ශක්තිය තියෙන කාලේ මේ වැරදි කර කර දුවනවා. මේක මහා විනෝදයක් හැටියට සලකනවා. එහෙම දෙයක් වැරදි වැඩක් කරාට පස්සේ ඒකෙන් බේරුණාම මහා ලොකු බේරුණා කියලා හිතනවා. හොරට කිරලා අර මිනිස්සයා රැවටිලා ගියාට පස්සේ මම හොරට කිරලා මෙච්චර ගාණක් හම්බ කරගත්තා කියලා අමුතු සතුටක් ඇති. හැබැයි මතක තියාගන්න ඔය හැම එකකටම විඳවීමක් ඉදිරියේ තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළේ නිවැරදිව ජීවත් වෙන්න. වස්තුන් විනාශ වෙන හේතු හඳුනගන්න. ඒවා හඳුනගෙන ඒවට පිළියම් යොදන්න. තමන් අර පිරිමැස්මෙන් ජීවිතය ගෙවන්න. අද මේ ධර්මානුශාසනාව ඔස්සේ ඔබට මතක් කළේ මෙන්න මේ වැදගත් කාරණාව. මොකද අපි නොසිතූ පරිදි අපට ලෝකෙට මහා භයානක තත්වයක් උදා වෙලා තියෙනවා. මේ ධර්මයේ ශ්‍රවණය කරන මේ වෙලාව වෙනකොට අපේ රටේ දරුණු තත්වයකට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් මේ වසංගත තත්වය. මේ වෙලාවේදී එක අංශයකට විතරක් අපි වගකීම් ටික දීලා පැත්තකට වුණොත් අපි ඔක්කොම විනාශයි. ඒ නිසා මේක එක්කෙනෙකුගේ අතේ තියෙන වගකීමක් නෙවෙයි. මේක සමස්ත ජන වර්ගයා තුලම තියෙන වගකීමක්. ඒ වගකීම හරියට තේරුම් ගන්නේ නැතුව මෝඩ විදියට වැඩ කරන්න යන්න එපා. තමන් තමන්ගේ ධනය රැකගන්න. තමන් තමන්ගේ ධනයෙන් අරපිරිමැස්මෙන් පාවිච්චි කරනවා වගේම අන් අය ගැනත් හොයලා බලන්න. කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කරන්න. ධර්මයට තැන දෙන්න. මොකද පින්වත්නි ලෝකේ බොහෝ රටවල් බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ පැත්තට හැරිලා තියෙනවා. මේ කොවිඩ් වසංගතයත් එක්ක වුන්ට තේරිලා තියෙනවා බුදුදහමේ තිබෙන වටිනකම. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම තුල තිබෙන ගැඹුර. ඒ නිසා ඔවුන් ධර්මයේ පැත්තට හැරිලා තියෙන වෙලාවක අපි ධර්මයෙන් බැහැරට ගියොත් ඒක අපේ මහා අවාසනාවක් හැටියට සැලකන්න වෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ ඔස්සේ කටයුතු කිරීමෙන් අපට මේ අවස්ථාව තුල උද්ගත වෙලා තිබෙන මේ මානසික පීඩනය දුරු කරගන්න නැති කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ප්‍රවේශමෙන් සෞඛ්‍යංශ දීලා තියෙන උපදෙස් පිළිපදිමින් කටයුතු කරන්න. නොමනා කටයුතු වලට වියදම් කරන්න පුරුදු වෙන්න එපා. Tamanට ඕන වෙන දේවල් කොටස් තුනකට බෙදා ගන්න. අත්‍යවශ්‍ය, අවශ්‍ය, අනවශ්‍ය කියලා. අනවශ්‍ය දේ මේ වෙලාවේ අයින්ම කරන්න. අවශ්‍ය දේත් අයින් කරන්න. මොකද ඒක නැතුව ඉන්න පුළුවන්. අත්‍යවශ්‍ය දේ පමණක් කරන්න. ලුණුයි බතුයි කාලා හරි තව කෙනෙකුගේ කුසගින්නක් නිවලා අපි මේ අභියෝගය ජය ගැනීම සඳහා කටයුතු කරමු. ඒ සඳහා මේ උතුම් දම් දෙසුම ඔබට අපට රටට ලොවට යහපත පිණිසම පවතිවා කියලා ප්‍රාර්ථනා කරන්න. සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් පැතිර යන මේ වසංගත රෝගී තත්වයෙන් ආරක්ෂාව, කායික සුවය, මානසික සුවය සැලසේවා. සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබේවා. මේ පැතිර යන වසංගත රෝගී තත්ත්ව ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින පින්වත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට, හෙද කාර්ය මණ්ඩලයට, සෞඛ්‍යංශවල නිලධාරීන්ට, එවැගේම ඔබව අපව නිරතුරුවම රකින්න ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට, අසනීප තත්ත්වවලට පත්වෙච්ච රටවැසි, ලෝවැසි සියලු දෙනාටම සිත ශාන්තිය ආපතු දා වේවා. මේ උතුම් දම් දෙසුමේ අනුහසින් කාටත් සසර දුක් නිමා කොට බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණි වදාළ අති උතුම් පරම ශාන්තිදායක අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන්න.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නට යෙදුනේ ගම්පොළ අහස්වේර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන දායක පවුලක් වන ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සේවය කරන අතුල ඩී ජයවර්ධන මහත්මයාගේත් සරෝජ් ගුණසේකර මහත්මයාගේත් 2021 8 වෙනි මාසේ 12 වන දිනට යෙදී තිබෙන ජන්මදිනය නිමිති කරගෙනයි ඒ පින්වතුන් මේ උතුම් පින්කම සම්පූර්ණත්වයට පත් කළේ. ඉතින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත් සකල කුසලානිසංස විශේෂයෙන් සරෝජ් ගුණසේකර මහත්මයා නමින් මිය පරලෝ සැපත් ඩී.බී. ගුණසේකර පියාණන්ට එවැගේම මීට දින 7කට පමණ පෙර ආතුව මිය පරලෝ සැපත් සුවිනීතා ගුණසේකර නැන්දනියට මේ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එවැගේම අතුල ඩී ජයවර්ධන මහත්මයාගේ ආදරණීය පියතුමා විල්ෆ්‍රඩ් මහත්මයා එවැගේම ආදරණීය මෑණියන් පී ජයවර්ධන මහත්මිය ඇතුළු නමින් මිය පරලෝ සැපත් වෙලා පින් අපේක්ෂාවෙන් ඉන්න යම් තාක් ඥාති හිතයිසින් වෙතොත් ඒ හැමෝම සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රට ජාතිය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අභීතව කටයුතු කරලා අපවත් වී වදාළ මහසඟරුවන ජාතික වීරයෝ යුද බිමේ මියගිය වීරෝධාර රණවිරුවෝ සුනාමි වගේ ස්වභාවික විපත් නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ ප්‍රහාර නිසා පැතිර යන වසංගත රෝගී තත්ත්වය නිසා මියගිය යම් තාක් පිරිස් වෙතොත් ඒ හැමෝම මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ උතුම් දම් දෙසුම් ශ්‍රවණය කරන ශ්‍රාවක ඔබ කොයිකාගෙත් නමින් මිය පරලෝ සැපත් වෙලා පින් අපේක්ෂාවෙන් ඉන්න යම් තාක් පිරිස් වෙතොත් ඒ හැමෝම මේ පින් අනුමෝදන් වේවා. උතුම් නිවනින් සැනසෙත්වා කියලා මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්්‍ය දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. රට ජාතිය සම්බුද්ධ ශාසනය යෙහෙන් රකීවා. විශේෂයෙන් 2021 8 වෙනි මාසේ 12 වන දින උපන් දිනය සමරන ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සේවය කරන අතුල ඩී ජයවර්ධන මහත්මයාගේ එවැගේම සරෝජ් ගුණසේකර මහත්මයාගේ සිතෙන්ගි අරමුණු බලාපොරොත්තු සියල්ලම සමෘද්ධිමත් භාවයට පත්වේවා. කායික සුවපත්භාවය මානසික සුවපත්භාවය කාටත් සැලසේවා. විශේෂයෙන් ඒ පවුල් වලට සම්බන්ධ පින්වතුන්ටත් ඒ වගේම විශේෂයෙන් වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාවට අද බොහොම වටින වැදගත් දවසක්. විශේෂයෙන් සබ්ස්ක්‍රයිබ්ලා 50000ක් සම්පූර්ණ වීම සිද්ධ වුණා. මේ 50000ම ධර්මයට කැමති වෙච්ච ධර්මය අධ්‍යයනය කරන්න ධර්ම මාර්ගය තුල ගමන් කරන්න උවමනාවෙන් පසු වෙන අය අපට බොහෝම සතුටුයි. ඒ පිළිබඳව ධර්මයට උවමනාවෙන් එකතු වෙන අය 50000ක ප්‍රමාණයක් මේ උතුම් ධර්ම දේශනා සඳහා ශ්‍රවණය කරන්න යොමු වීම පිළිබඳව ඉතින් ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයට පවුලේ පින්වතුන්ට දෙවියන්ගේ ධාර්මික රැකවරණය ලැබේවා. ඒ වගේම මේ උතුම් ධර්ම දේශනාවල සදැහැති දායකත්වයන් අරගෙන කටයුතු කළ සියලු දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදයේ සැලසේවා. ඔබට නිරතුරුවම ජීවිත ගමන සුවපත් කරගන්න ධර්මයේ දේශනා කරන ගෞරවනීය මහා සංඝරත්නයට දෙවියන්ගේ ධාර්මික රැකවරණයත් පත්වේවා. ඒ වගේම මේ උතුම් දම් දෙසුම් ශ්‍රවණය කරන ශ්‍රාවක ඔබ සියලු දෙනාටම දෙවියන්ගේ ධාර්මික රැකවරණය සැලසේවා. විශේෂයෙන් රට පුරා ලොව පුරා පැතිර යන මේ වසංගත රෝගී තත්ත්වයේ ඉදිරියේ රෝග නිවාරණ සංග්‍රාමයේ යෙදී සිටින පින්වත් අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට, හෙද කාර්ය මණ්ඩලයට, සෞඛ්‍යාංශවල සේවකීන්ට, එවැගේම ඔබ වපව රකින්න ත්‍රිවිධ හමුදාවේ පොලිසිය පින්වතුන්ට, අසනීප තත්ත්වවලට පත්වෙච්ච රටවැසි ලෝවැසි හැම කෙනෙකුටම
සිත ශාන්ති යහපත උදා වේවා. දෙවියොත් මෙපින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසීමටපත් වේවා කියන අදහසින් අපි දෙවියන්ටත් පින් දෙමු. එත්තාවතාචම් හේහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. මෙසේ සර්වාකාරයෙන් රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් කාටත් උතුම් ධර්මාවබෝධයම සැලසේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ඕස්ට්‍රේලියාවේ පදිංචි අතුලටි ජයවර්ධන මහත්මයාගේ සහ සරෝජ් ගුණසේකර මහත්මයාගේ අගෝස්තු මාස 12 වන දිනට යෙදෙන්නා වූ ජන්මදින වෙනුවෙන් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ලක්වැසි ලෝවැසි සියලු දෙනා වෙනුවෙන් සිදු කරනු ලැබූ ධර්ම දානමය පින්කමයි. එම පින්වත් දෙදෙනාට සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. අද දේශකයන්න් වහන්සේ වන මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය අතිපූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේටත් වහවහාම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ධම්මසූබ සමටත් සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසූබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.